ආයුබෝවන් අරුත්බර අලුත් දවසක් ප්‍රාර්ථනා කරනවා සියස රූපවාහිනිය නරඹන ආදරණීය ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට අදත් සූදානම් මෙලෙසට අරබන්නට ගුරුවදන් සිසුමුවින් සුසර කෙරෙන මේ සුගත පද විවරණ වැඩසටහනේ නිත්‍ය සම්පත්දායකත්වය අද දවසෙත් මේ වැඩසටහනට අධික කාර්යබහුලත්වයක් ඔස්සේවත් අප කෙරෙහි රට කෙරෙහි අනුකම්පාවෙන් සදහම් දෙසුමට තම අසුනට වැඩම කරන්නට යෙදුනා. නම කියන්නට අවසරයි පූජ්‍ය එකතනායකම්. නම කියන්නට අවසරයි ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ අපේ හම්දුරුවනේ ඊ타ත්ම ගෞරවයෙන් බැති සිතින් පින් සිතින් ඔබ වහන්සේව මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේමයි හැමදාමත් වගේම මේ වැඩසටහන ආරම්භයේදී අපි මතක් කරනවා මේ වැඩසටහන් සියල්ලක්ම පාහේ ඔබ වෙතට ගෙනෙන්නට අපට ලැබෙන අවසරය අනුමැතිය සියස මාධ්‍යාලේ ගරු සභාපති තැන්පත් ආචාර්ය පී.කේ.යූ අධිකාරම් මැතිතුමන් කාන්ති අධිකාරම් මැතිනිය ඒ වගේම අධ්‍යක්ෂතුමන් වැඩසටහන් නිෂ්පාදකතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය. ඔවුන් නිසාවෙන්මයි මේ වැඩසටහන් පෙළගැස්ම මෙලෙසට හරි අපූර්වට ඔබට ගෙනෙන්නට අපට හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ සියලුම දෙනා සිහිපත් කරමින් සුගත පද විවරණ වැඩසටහනේ අලුත් අදියරේ වැඩසටහන යලිත් අද දවසේ මෙලෙසින් අප ආරම්භන්නට සූදානම් වෙනවා. අපේ හමුදුරුවන් වහන්සේ දෙසට යොමු වන විටම ඔබ මේ වන විට හරි හැටි හොඳ හැටි දන්නවා සුගත පද විවරණ මේ වැඩසටහනට අප තෝරාගත්තේම මහාචාර්ය රේරුකාණේ චන්දවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පන්හිදෙන් රචිත මෙන්න මේ පොත වංචක ධර්ම සහ චිත්තෝපක්ලේශ ධර්ම. වංචක ධර්ම පිළිබඳව කොටසින් කොටස හරි අපූර්වට මනාවට පිළිවෙලට අපි සාකච්ඡා කරමින් ආවා. අද තවත් එක් නැවතුමක සිට අප වැඩසටහන ආරම්භන්නට සූදානම් වෙනවා. හිතවතුනි, රාගය කියන කාරණාව ඔබේ මගේ අපේ අපි හැමෝගෙම හිත තුළ ඇති වෙන්නට පුළුවන් පොදු චිත්ත ස්වභාවයක්. නමුත් මේ රාගය ක්‍රියාත්මක වන්නට හීනකින්වත් නොසිතන හිතක එය කෙලෙසින් ක්‍රියාත්මක වේවිද කියන කාරණාවයි අපි සාකච්ඡා කරමින් හිටියේ. අපේ හාමුදුරුවනි, පසුගිය වැඩසටහන් පෙළගැස්මේ රාගය සහ ඒ රාගයේ ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වර ස්වභාව දෙකක් ගැන අපි කතා කළා. හාමුදුරුවනි, අද මම ඔබ වහන්සේ දෙසට යොමු වෙනවා බොහොමත්ම ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාවේශයෙන් තියෙන වංචක රාගය පිළිබඳව කතා කරන්න. අපේ හාමුදුරුවනි, අපි එතනින් ආරම්භ කරමු. තෙරුවන් සරණයි හැම දිනාටම. ශහන් මහත්මයා, මේ සද්ධාවේශයෙන් ඇතිවෙන රාගයත් බහුල කොට ඇති වෙන්නට පුළුවන් කාරණයක්. විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා කෙරෙහි ගිහියන් තුල විශේෂයෙන් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම භික්ෂුන් වහන්සේලා නොවුනත් යම්කිසි ගෞරවනීය පූජනීය චරිත පිළිබඳව එහෙම ඇති වෙන්නට පුළුවන්. දැන් අපි නිතරම සිහිපත් කළා මේ වංචක ධර්ම මතුවෙන්නෙම ඒ මූලික රාගයට ඉඩ නොදෙන අවස්ථාවල. දැන් භික්ෂුවක් සම්බන්ධව කාන්තාවකට රාගයක් ඇති වුණොත් ඒක අනුචිතයි කියන බව ඇයට දැනෙනවනේ. එතකොට ඒකට ඉඩ දෙන්නේ නැහැ. එහෙම එකක් වර්ධනය වෙන්නට දෙන්නේ නැහැ. ඒ බඳු අවස්ථාවල ඒ කාන්තාවට සද්ධාවේ ස්වરૂපයෙන් රාගය මතුවෙන්නට පුළුවන්. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් මෙහෙම අපි හිතමු දැන් විහාරස්ථානයකට තරුණ භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරනවා ධර්මදේශනාවක් සඳහා. උන්වහන්සේ තරුණයි, රූපයත් බොහොම ප්‍රියමනාපයි, කටහඬත් ලස්සනයි. ඒ වගේම හොඳ සිල්වත් ගුණවත් භික්ෂුවක් හැටියටත් ප්‍රසිද්ධයි. ධර්මදේශනාවත් හොඳට පිළිවෙලට කරනවා. දැන් මේ ස්වාමින් වහන්සේගේ ධර්මදේශනාව ඇහුවහම යම් කාන්තාවකට හිතෙනවා මේ හාමුදුරුවෝ කොහෙද දන්නේ වැඩ ඉන්නේ. උන්වහන්සේ මුණ ගැහෙන්න යන්න ඕන. දානයක් පිළිගන්නන්න අවස්ථාවක් ගන්න ඕන. උන්වහන්සේ අපේ පන්සලටත් වැඩම කරගන්න ඕන. නැවත උන්වහන්සේගේ බණ අහන්න ඕන වගේ අදහස් ඇති වෙන්න පුළුවන්. දැන් ශහන් මහත්තයාට හිතෙන හැටියට මේ සද්ධාවද මේ රාගයද? අපේ හාමුදුරනේ, දැන් එතන එක විදිහකට හිතේ තියෙන පුළුවන් ස්වභාවය ශ්‍රද්ධාව. දැන් හැබැයි ඔබ වහන්සේත් එක සාකච්ඡාවට වාඩි වෙලා නම් තේරෙනවා හටගෙන ඉන්නේ රාගය කියලා. එහෙම කියන්නත් බෑ අපට. ඇත්තටම අවංකව මේ සද්ධාව වෙන්නත් පුළුවන්. මොකද දැන්
බුදුරජාණන් වහන්සේ සද්ධාවේ ගති ලක්ෂණ දේශනා කරනවා. දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනෙය්‍ය මච්චේර මලං සවේ සද්දෝති උච්චති. යම් කෙනෙක් සද්ධා සම්පන්නයි කියලා හඳුනා ගන්න ගති ලක්ෂණ තුනක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දස්සන කාමෝ සීලවතං සිල්වතුන් දකින්න කැමති. දැන් මේ තරුණ හාමුදුරුවෝ සිල්වත් භික්ෂුවක් හැටියට ප්‍රසිද්ධ නම් අර කාන්තාවට ඒ භික්ෂුන් වහන්සේ නැවත නැවත දකින්න අදහසක් ඇතිවීම සැබෑ සද්ධාව වෙන්න පුළුවන්. ඊළඟට සද්ධම්මං සෝතු මිච්ඡති දහම් අසන්නට කැමති. දැන් මේ භික්ෂුන් වහන්සේ කරන ධර්ම දේශනාව බොහොම ව්‍යක්ත ගැඹුරු දේශනාවක් නම් හොඳ නිවැරදිව ධර්ම කරුණු පැහැදිලි කරනවා නම් උන්වහන්සේගේ දහම් කතාවක් නැවත අහන්නට කල්පනා වීම සැබෑ සද්ධාව වෙන්නට පුළුවන්. ඊළඟට විනය්‍ය මච්චේර මල මසුරු මල දුරු කරලා දන් දෙන්න කැමති. ඉතින් උන්වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා හොයාගෙන ගිහිල්ලා දාන ටිකක් පූජා කරන්න සිටීම සැබෑ සද්ධාව වෙන්නට පුළුවන්. ඒ නිසා කිසිම ගැටලුවක් නැතුව ඔය ඒ කාන්තාවගේ මනසේ ඇතිවෙච්ච ගති ලක්ෂණ ටික සැබෑ පිරිසිදු සද්ධාව වෙන්න පුළුවන්. හැබැයි ඒක අවාසනාවකට වගේ ඒ සියලුම ගති ලක්ෂණ රාගය වෙන්නටත් පුළුවන්. ඒතර හැමෝනේ ඒ ලක්ෂණ ටිකම රාගයටත් අදාළයි. ඒ ලක්ෂණ ටිකම රාගයට අදාළයි. දැන් රාගයේ හිත් තියෙනවා දකින්න කැමති බව. දැන් යම් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට ඇලුම් කරනවා නම් ඒ ස්ත්‍රිය හෝ පුරුෂයා නැවත නැවත දකින්න කැමති. පසුගිය වැඩසටහනෙත් ඒ ගැන පැහැදිලි කළා. දකින්න කැමති. ඒක තමයි දස්සන කාමය, දස්සන රාගය. ඊළඟට අහන්න කැමති. නැවතට දැන් බණ හරි මොනවා හරි කියන ඒවා අහගෙන ඉන්න කැමතියි. කියන්නේ මොනවද කියලා අදාළ නැහැ. වනද කියන්නේ, ඕපද උපද කියන්නේ. එහෙම නැත්නම් වෙන කතන්දර ඇති. කොහොම හරි ඒ කටහඬ අහගෙන ඉන්න කැමතියි. ඒක තමයි සවන රාගය. ඊළඟට කතා කර කර ඉන්න කැමති සමුල්ලපන රාගය. එතකොට භික්ෂුවත් එක්ක ධර්ම සාකච්ඡා කරන්න ඕන, ප්‍රශ්න විචාරන්න ඕන. ඔහොම එක එක જાති මතුවෙන්නට පුළුවන්. ඊළඟට පරිත්‍යාග කරන්න කැමති. තමන් රාගයෙන් බැඳෙන කෙනාට උදව් කරන්න, දෙන්න ඕන තරම් කැපකිරීම කරන්න සූදානම්. දැන් ඒ නිසා අර දන් දෙන්න හිතෙන එක, බණ අහන්න හිතෙන එක, නැවත දකින්න හිතෙන එක පැහැදිලිව රාගය වෙන්නත් පුළුවන්. දැන් කොහොමද මේවා වෙන් කරගන්නේ? එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. Tamanටවත් වෙන් කරගන්න පහසු නැහැ. ඉතින් ඒවා වෙන් කරගන්න නම් ශහන් මහත්මයා දීර්ඝ කාලයක් අපි හොඳ විදර්ශනා ප්‍රඥාවක් අවදි කරලා තියෙන්නට ඕනේ. රාගයේ ගති ලක්ෂණ මොනවද? සද්ධාවේ ගති ලක්ෂණ මොනවද? එතකොට සද්ධාවට අනන්‍ය වූ ලක්ෂණ තියෙනවා. රාගයට අනන්‍ය වූ ලක්ෂණ තියෙනවා. හැබැයි එක වගේ අපිට පැටලෙන්න පුළුවන් ගති ලක්ෂණ ටිකකුත් තියෙනවා. ඒවා තමයි ඔය කිව්වේ. අහන්න කැමති බව, දකින්න කැමති බව, උදව් කරන්න කැමති බව, පරිත්‍යාග කරන්න කැමති බව, සාකච්ඡා කරන්න කැමති බව ඒවා ඇති වෙන්න පුළුවන්. දැන් ඒවා සමහර වෙලාවට අපිට පෙන්වනවා ජීවිතේටවත් දැකලවත් නැහැ. දැකලවත් නැහැ. හැබැයි දුරකථනයෙන් කතා කළාම මේක බිම තියන්නේ ආය අහනවා ප්‍රශ්න. ආය එතකොට අර අහපු එකම ආය වෙන පැත්තකින් අහනවා. ඉතින් සමහරුන්ට නම් තමන්ගේ ප්‍රශ්න කියා ගන්න කෙනෙක් නැතුව එහෙම ඉඳලා කැකෑරේ ඇත්තටම අසරණකම නිසා ඉතින් කවුරු හරි අහු වුණාම ඔය කියාගෙන යනවා ආය මුලින් පටන් ගන්නවා ආය කියනවා එහෙම. සමහරුන්ට එහෙම නෙමෙයි අර හඬ අහහා ඉන්න කැමති. අර පැත්තෙන් රිසීවරේ තියන්න තමන්ගේ ෆෝන් එක තියන්න ලෑස්ති නැහැ. ආයෙත් මුලට ගිහිල්ලා ආයෙත් කොහෙන් හරි පටන් ගන්න. ඉතින් එහෙම තියෙනවා. දැන් අපිට අත්දැකීම් තියෙනවා ඇත්තටම දැන් ගුවන්විදුලිය වගේ ධර්මදේශනාවක් කරලා දුරකථන අංකේ ඉස්සර මුල් කාලේ ධර්මදේශනාවක් කළාම දුරකථන අංකයත් ඒකේ කියනවා. විශේෂයෙන් ජාතික ගුවන්විදුලියේ නොවුනත් අනිත් ගුවන්විදුලි නාලිකාවල. කිව්වට පස්සේ එක බණක් විකාශනය වුණාම සාමාන්‍යයෙන් දුරකථන පණිවිඩ 100ක් 150ක් 200ක්වත් ඔය සම්බන්ධව එනවා. ඒ එන වැඩි හරියක් දෙනා මොකද්ද කියන්නේ? ආම්දුනේ හොඳ බණ ටික හරීම හොඳයි. හරි ලස්සනට ඔබ වහන්සේ පැහැදිලි කළා. නිකන් ගඟක් ගලන්න වගේ, දිය ඇල්ලක් කඩා හැලෙන්න වගේ. ඉතින් ඒක එකක්වත් නෑ අහක දාන්න දෙයක්. හරීම වටිනවා. මේ මම හිටගෙන එහෙම්මම ඇහුවා. මම ඉඳගත්තු තැන ඉඳගෙන ඇහුවා. කාලේ ගත වුණා දැනුන්නේ නෑ. මී පැණිවක් කරන. ඔහොම ඉතින් එක එක જાති කියනවා.
දැන් ඔය අතර අපි හිතමු 100ක් කතා කළොත් ඔයින් එක්කෙනෙක් දෙන්නෙක් විතර තමයි ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් විකාශනය වුණා. අපි ඒක ඇහුවා. ඒකේ මෙන්න මේ ධර්ම කාරණේ මට ගොඩක් වැදගත් වුණා. මගේ මෙන්න මේ අඩුපාඩුව මම ඒකෙන් තේරුම් ගත්තා. ඒ වගේම මෙන්න මේ ගුණය ගැන මම අද ඒකෙන් ඉගෙන ගත්තා. ඒක මට හරියට ප්‍රයෝජනවත් වුණා. මම ඒක පුහුණු කරනවා. ඉදිරියටත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාව මොනවා හරි තියෙනවා නම් අපි දැනුවත් වුණොත් අපි අහන්න කැමතියි. එහෙම කතා කරන්නේ කලාතුරකින්. හාමුදුරනේ අත්දැකීමක්ද කිව්වේ? අත්දැකීම. අත්දැකීම. ඒ කියන්නේ ඔය විදිහට ඇත්තටම ඒ අයට ධර්මය පිළිබඳව ඒ අපි කියපු ධර්ම කාරණා වලින් ඒගොල්ලන්ගේ ජීවිතය සකස් කරගන්න අඩුපාඩු හදාගන්න ප්‍රයෝජනයක් උණයි කියලා ධර්මාර්ථයෙන් කතා කරන අය ඊටාම අඩුයි. 100ක් කතා කළොත් එක්කෙනෙක් දෙන්නෙක් විතර. අනිත් ඔක්කොම අහලා තියෙන්නේ බණ නෙමෙයි හඬ අහලා තියෙන්නේ. අර කටහඬ ඊළඟට කියපු ශෛලිය ඒ කියපු ඒ අර වචන උච්චාරණය කරන ඇක්සන්ට් එක එහෙම නැත්නම් ඒ මේ උදාහරණ උපමා කියන විදිහ කියන වේගය වචන ගලාගෙන එන විදිහ ඔන්න ඔය වගේ ඒවත් එක්කලා තමයි පැටලිලා තියෙන්නේ. එතකොට අවසානයේ දැන් අද කාලේ ඉන්නවනේ අපි බණ අහන්නේ අහවල් හාමුදුරුවන්ගේ අපි අහවල් පන්සලට විතර යන්නේ ඒ හාමුදුරුවෝ තමයි අපි හරිම කැමති හාමුදුරුවෝ. ඒතකොට දැන් කැමති උනේ මොකටද කියලා ඇහුවොත් ඒගොල්ලන්ට ඇත්තටම ඒගොල්ලෝවත් හිතලා නැහැ කැමති වෙලා තියෙන්නේ මොකටද කියලා. එහෙම හිතලා කල්පනා කරලා වෙනම විමර්ශනය කරලා පරීක්ෂා කරලා බැලුවොත් එක්කෝ කටහඬට එක්කෝ උච්චාරණ ශෛලියට එක්කෝ වචන භාවිතා කරන අනුපිළිවෙලට එක්කෝ උපමා උදාහරණ කියන විදිහට එක්කෝ අර හිනස්සවන විදිහට මෙහෙම මොනවා හරි බාහිර කාරණා ටිකක් තමයි වට පාදක වෙලා. හරියට කියපු දහම් කරුණ තේරුම් ගන්න. දැන් ඒක අල්ල ගන්න පුළුවන් තවත් තැනක් තමයි. දැන් එහෙම කියනවානේ හරි හොඳ බණක් කිව්වා. ඉතින් මම සමහරලාට අහනවා මේ මොකද්ද මේ බණේ මාතෘකාවද? මේ ඒක නම් මතක නෑ හාමුදුරනේ. හැබැයි හොඳ බණක්. එතන මාතෘකාවවත් මතක නැහැ. එතන මාතෘකාව මතක නැත්තම් මේ කියපු ධර්ම කාරණය මොකක් හරි මේ කිව්වහම මේ ගොඩක් જાති කිව්වා වහන්සේකදී. ඇත්තටම මේ හරි වටිනවා. එහෙම තමයි කියන්නේ. දැන් අර කියපු එකක්වත් මතකත් නැහැ. මාතෘකාවක් දන්නෙත් නැහැ. ඒක ඉගෙනගත්තු දෙයක්වත් නැහැ. ඒකෙන් අපි අදහස් කරන්නේ බණක් ඇහුවෙන් පස්සේ අග ඉඳන් මුලට කටපාඩම් තියෙන්න ඕන මුල ඉඳන් අගට ඒක කියන්න පුළුවන් වෙන්න ඕන කියන එක. ඒක නෙමෙයි. ඒ කියන්නේ මිනිස්සෙක් බණක් ඇහුවෙන් පස්සේ වචන කටපාඩම් කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය තැනදී ඒ අදහස මතුවෙනවා නම් එච්චරයි. දැන් අපි හිතමු කෝපය දුරු කරන ක්‍රමයක් ගැන උදාහරණයක් පැහැදිලි කළා නම් උදාහරණ කතාවක් කිව්වා නම් හැමතිස්සෙම හාමුදුරුවෝ මෙහෙම එකක් කිව්වා කියලා මතක් වෙන්න ඕනේ නැහැ. Tamanට කෝපය මතුවෙනකොට එදා හාමුදුරුවෝ ධර්මදේශනාවේදී මේ කාරණේ නේද කියා දුන්නේ කියන එක ඒ අවශ්‍ය වෙලාවට සිහිපත් වෙනවා නම් ඒ හොඳටම ඇති. ධර්මයේ ප්‍රගුණ කරන්න. නමුත් දැන් හුඟක් දෙනාට එහෙම සිහි වෙන බවක් පේනෙන්නෙත් නැහැ. එහෙම ප්‍රගුණ කරන බවක් පේනෙන්නෙත් නැහැ. ඒ ධාමෙන් තමන්ගේ අඩුපාඩුවක් දැකලා ඒක සකස් කරගන්න එහෙම නැත්නම් ගුණයක් දිනු කරන්න ඒ මොකකටවත් උත්සාහවත් වෙන බවක් පේන්නේ ඒ අර වචනත් එක්කලා පැටලෙනවා. එහෙම නැත්නම් රූපයත් එක්කලා එහෙම නැත්නම් උන්වහන්සේගේ ගමන් බිමන් රටාවත් එක්කලා මේ මොනවා හරි එක්කලා පටලැවිල්ලක් ඇති කරගන්න. ඉතින් ඒ එකක්වත් හැබැයි සද්ධාව කියලා හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් ওই විදිහට නැවත අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන අපේ සිතේ යම්කිසි කෙනෙක් පිළිබඳව ප්‍රසාදයක් ඇති වුණොත් ඇත්තටම මේ ඇතිවෙච්ච ප්‍රසාදය සද්ධාවද මොකක්ද? දැන් මේක මහානායක හඳුරු කිව්ව අපි පහුගිය වැඩසටහනේදී සාකච්ඡා කළානේ රාගය කියන එක පුරුෂයා තුළ ස්ත්‍රිය සම්බන්ධ ස්ත්‍රිය තුළ පුරුෂයා සම්බන්ධ විතරක් නෙමෙයි පුරුෂයා තුළ පුරුෂයා කෙරෙහිත් ඇති වෙන්න පුළුවන් ස්ත්‍රිය තුළ ස්ත්‍රිය කෙරෙහිත් ඇති වෙන්න පුළුවන් අනිත් එක තමයි අපි කතා කළා මේ රාගය කියන්නේ මෛතුන රාගය විතරක් නෙමෙයි කියන්නේ ඔවුනොවුන් කායික වශයෙන් ඇසුරු කරනවා කියන එක විතරක් නෙමෙයි මේ රාගය කියලා කියන්නේ අර අහන්න කැමති බව, දකින්න කැමති බව, උදව් කරන්න කැමති බව, ඇසුරු කරන්න කැමති බව, කතා කර ඉන්නට කැමති බව. මේ ඕනම එකක් වෙන්නට පුළුවන්. ඒ ඕනම තත්වයකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට දැන් මම හිතන්නේ පහුගිය වැඩසටහනකත් අපි මතක් කළාද කොහෙද එක මහත්මයෙක් මැදිවියේ මහත්මයෙක් අපිට දවසක් කතා කරලා කිව්වා හාමුදුරනේ මේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා මම අහනවා මට ඔබ වහන්සේ දකින්න කැමැත්තක් ඇති වුණා මට හරි සද්ධාාවක් ඇති වෙලා තියෙන ඔබ වහන්සේ ගැන ඒ නිසා මට ඔබ වහන්සේ මුණ ගැහෙන්න දවසක් වෙලාවක් දෙන්න පුළුවන් මම ඉතින් වෙලාවක්
කිව්වා හවල් දවසේ එන්න එහෙනම්. ඊට පස්සේ ඉතින් පුතා රැකියාවට යන කෙනෙක් පුතාටත් නිවාඩුවක් දාන්න කියලා පුතත් එක්කලා මේ තාත්තා ආවා. ඇවිදින් මගේ කකුල් දෙක අල්ලලා වැඳලා නැගිටිනකොට කඳුළු සට ගාලා වැටෙනවා. ඉතින් එතුමා කිව්වා හාමුදුරනේ මේ ඔබ වහන්සේ ගැන මට ලොකු පැහැදීමක් තියෙන්නේ. ඉතින් මට මේ ඔබ වහන්සේ මුණ ගැහෙන්න එන්න දිනේ වෙලාව දුන්නාට පස්සේ මට නිින්ද ගියෙත් නෑ සමහර දවස්වල කියලා. ඉතින් මම ඇහුවා මේ ඊට පස්සේ මං කිව්වා දැන් ස්වාමීන් වහන්සේ නමක් ගැන පැහැදීමක් ඇති වෙන එක හොඳයි. ඒක වරදක් නෙමෙයි. හැබැයි ඒකේ නිින්ද යන්නේ නැත්නම් එතන වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එතුමා මාව සජීවීව ඒ වෙනකොට දැකලා තිබුණෙත් නෑ. දැන් මම මෙතන කියන්නේ එතුමාට අපි කෙරෙහි රාගයක් ඇති වුණා කියන එකම නෙමෙයි. දැන් යම් තැනක සද්ධාාවක් මතු වුණාම එතන අසමතුලිත නම් එතන තියෙනවා අර ප්‍රඥාවෙන් සමබර නොවිච්ච ගතිය. එහෙමනම් එතන තියෙන හැබැයි ගුණය නෙමෙයි. එතන මොකක් හරි වෙන අකුසල මූලයන් එක්කලා පටලැවිල්ලක් තියෙනවා. අන්නේ විදිහට තමයි අපි ප්‍රත්‍යවේක්ෂා කරලා හඳුනා ගන්න ඇත්තේ. දැන් ස්වාමින් වහන්සේ නමක් පිළිබඳව සද්ධාව ඇති වුණා කියලා Tamanට දැනෙනවා නම් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න ඕනේ. දැන් නිකන් නිින්ද යන්නේ නැහැ වගේ එහෙම අමාරුවක් ඒකත් එක්ක එනවද? එහෙම නැත්නම් දැන් මේ බලන්න ගියේ නැත්නම් කොයි වෙලේ යන්නද කියලා එහෙම නිකන් කලබලයක් තියනවද? අසහනකාරී සිතුවිල්ලක් තියනවද? නිකන් දැක්කේ නැත්නම් බෑ වගේ එකක් තියනවද? ඉතින් අන්න එහෙම Tamanගේ මනසත් එක්ක පරීක්ෂා කරලා බලන්න ඕනේ. එහෙම විමසලා බැලුවොත් තමයි අපිට හඳුනා ගන්න පුළුවන් මේ මනෝභාව. මොකද රාගයේහි තියෙනවා එක්තරා කලබල කරන, වික්ෂිප්ත කරන, දවන, තවන, රත් කරන, ඇලෙන, බැඳෙන ගතියක් තියෙනවා. සද්ධාවේ තියෙන්නේ සෞම්‍ය වූ, සංසුන් කරන, සිසිල් කරන, සුවපත් කරන ගතියක්. මොකද ඒක කුසලයක්නේ. ඒතර කුසලයේ අරම දවන තවන වික්ෂිප්ත කරන ගතිය නැහැ. ඉතින් එහෙම දවන තවන වික්ෂිප්ත කරන ගතියක් තියෙනවා නම් යම් තැනක එය සද්ධාව වගේ හිතුණට දෙවරක් නෙමෙයි 100ක් වරක් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ. හැබැයි සද්ධාවද කියලා. ඔබ යම් කිසි දෙයක් පිළිබඳ හිතමින් දැවෙනවද, තැවෙනවද, ඔබ රත් වෙනවද, නැත්නම් යම් දෙයක් සිහියට ආසනින් ඔබ සිසිල් වෙනවාද, ඒ පිළිබඳ බුදු වෙනවාද, ඔබේ හිත ඒ පිළිබඳව යහපත් සිතුවිල්ලකින් දෝරේ ගලාගෙන යනවාද? හිතන්නට කාලය එළඹිලා තියෙනවා. මදකට අපිට අවසර දෙන්න ඔබ හිතනකම් ප්‍රධාන පාලක මැදිරියට යන්න. කෙටි විරාමයෙන් අනතුරුව යලිත් ඔබ එකතු වන්නේ සියස සුගත පද විවරණ වැඩසටහනත් සමගින්. අපේ හාමුදුරුවනි, අපි බොහෝ දෙනෙක් පින් කරන්න කැමතියි. පව් කරන්න තුන් හිතකින්වත් හිතන්නේ නැහැ. පින් කරන්න කැමති ඔබේ හිතටත් වහල් වෙලා, මුවා වෙලා වංචක ධර්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා රේරුකාණේ චන්දවිමල අපේ මහාචාර්ය ස්වාමීන් වහන්සේ ඒ පොතේ කෘතියේ යම් තැනක සඳහන් කරනවා. අපේ හාමුදුරුවනි, පුණ්‍යකාමතා වේශින් වංචක රාගය ගැනයි අපි කතා කරමින් ඉන්නේ. පැහැදිලි කරගමු තත්වය. ඔව් සහන් මහත්මයා, අපි දැන් පහුගිය වැඩසටහන් ගණනාවක කතා කළා ලෝභය කොහොමද පින් කිරීමේ ස්වરૂපයෙන් මතුවෙන්නේ. ඒක අවස්ථා දෙකකදී අපි කතා කළා. එකක් තමයි මේ නොලැබූ සම්පත් ලබන්නට ඇති වෙන තෘෂ්ණාව කුසල් දහම් කිරීමේ ස්වરૂපයෙන් මතුවෙන්න පුළුවන්. අනිත් එක තමයි ඉන්ද්‍රිය පිනවීමේ කැමැත්ත. ඒ කියන්නේ දේවල් අහන්න, දකින්න කැමැති බව පුණ්‍යකාමතා වේශයෙන් පැමිණෙන්නට පුළුවන්. දැන් මේ රාගයත් අන්නේ දෙවනුවට කිව්ව ස්වરૂපයෙන් තමයි, කියන්නේ ඉන්ද්‍රිය පිනවන ස්වરૂපයෙන් තමයි මතුවෙන්නේ. දැන් අර ලෝභය ගැන අපි කතා කරනකොට දැන් රාගය සහ ලෝභය වෙනස ඔබතුමා පහුගිය වැඩසටහනක අපි කතා කළානේ. එතකොට ඒකෙදි අපි දල වශයෙන් අදහසක් කිව්වේ, ඒව තව සූක්ෂම වෙනස්කම් තියෙන්න පුළුවන්. දල වශයෙන් ගත්තහම
ද්‍රව්‍ය පිළිබඳව, වස්තු පිළිබඳව, ස්ථාන පිළිබඳව, තනතුරු පිළිබඳව ඒවා පිළිබඳව තමයි බොහෝ කොට ලෝභය කියන වචනේ අපි පාවිච්චි කරන්නේ. පුද්ගලයෝ සම්බන්ධව කතා කරනකොට, පුද්ගල ස්වરૂපයන් සම්බන්ධව කතා කරනකොට ගොඩක් වෙලාවට රාගය කියන වචනේ තමයි පාවිච්චි වෙන්නේ. එතකොට දැන් අර පුණ්‍යකාමතාවයෙන් ලෝභය ඇති වෙනකොට අර විදිහට ස්ථාන දැකීම, පින්කම් වලට පිරිස රාශි වෙන තැන් දැකීම, ඒ වගේම චෛත්‍ය ස්ථාන, බෝධි, බුද්ධ ප්‍රතිමා වන්දනා කරන්නට සුදුසු පින්බිම් ආදිය සොයාගෙන යනවා. දැන් මේ රාගය මතුවෙනකොට ගොඩක් වෙලාවට ඒක පුද්ගල බද්ධව තමයි ඒ කුසල් කිරීමේ කැමැත්ත මතුවෙන්නේ. දැන් ඒක මහානායක හඳුරෝ මෙහෙම පැහැදිලි කරනවා. පුණ්‍යකාමතා යනු පින් කරනු කැමැති බවය. ශ්‍රද්ධා රූපයෙන් උපන් රාගයම පසුව පුණ්‍යකාමතා රූපේ ගන්නේය. එයින් මෙහෙණු ලැබූ ස්ත්‍රීහු පින්කම් කරමි තමන් ඇලුම් කරන භික්ෂුව නිසා භික්ෂූන්ට දන් දෙති. භික්ෂූන් වෙසෙන විහාරයන්ට ගොස් පින්කම් කරති. මේවා පින්වේද නොවේද යන බව නිශ්චය කිරීම ඉතා දුෂ්කරය. දර්ශන රාගයේද පුණ්‍යකාමතාවේශය ගන්නේය. ඇතැම් තරුණ තරුණියන් පින් කිරීමට යයි පිරිත් පින්කම්, බණ පින්කම් යන්නේත්, වන්දනා ගමන් යන්නේත් පුණ්‍යකාමතාවේශයෙන් පැමිණි රාගයාගේ මෙහෙයීමෙනි. දැන් මෙතන අපිට කරුණු කිහිපයක් කියනවා ශහන් මහත්මයා. එකක් තමයි දැන් කාන්තාවක් තුළ, කාන්තාවට විතරක් සාධාරණ කාරණයක් නෙමෙයි මේක. පුරුෂයාටත් එහෙම වෙන්නට පුළුවන්. කාන්තාවක් තුළ යම්කිසි පැවිද්දෙක් කෙරෙහි ඇලීමක් ඇති වුණොත්, බැඳීමක්, රාගයක් ඇති වුණොත්, ඊට පස්සේ දැන් මේ කවදාවත් මීට කලින් හාමුදුරුවෝ ගැන එච්චර ප්‍රසාදයෙන්, ගෞරවයෙන් කටයුතු කරලා නැහැ. දැන් අර හාමුදුරුවෝ ගැන අර රාගී සිත ඇති වුනහම ඇයට තේරෙන්නේ නැහැ ඒක රාගය කියලා. දැන් ඒ හාමුදුරුවෝ කෙරෙහි ලොකු සද්ධාාවක් උපදිනවා. ඒ හාමුදුරුවෝ කෙරෙහි උපන් සද්ධාව නිසා අනිත් හාමුදුරුවන්ටත් දන් දෙනවා. එතකොට ඒ පන්සලේ ඉන්න අනිත් හාමුදුරුවෝ ගැනත් හොයලා බලනවා. එතකොට දැන් Tamanට තේරෙන්නේ නැහැ දැන් මේ සියලු දෙනාගේ ප්‍රසාදය දිනාගෙන Tamanට මෙතනට එන්න පොඩි පසුබිමක් Tamanට නොදැනුවත්වම Taman අතින්ම සැකසෙනවා. නමුත් ඇයට හිතෙන්නේ මම මේ බොහොම පෙරට වඩා දැන් මගේ මනසේ සද්ධාව මතුවෙන්න පවතිනවා. දැන් පිනට දහමට යොමු වෙලා ඉස්සර මම මෙහෙම පින්කම් කරන්න, දැන් මම ගොඩක් පින්කම් කරනවා, දැන් දන් දෙනවා. ඉතින් පෙරට වඩා මම හොඳයි කියන යම් අදහසක් එනවා. ඉතින් රේරුකාණේ මහානායක හාමුදුරුවෝ මේ ධර්ම විග්‍රහයන් පිළිබඳව, අභිධර්ම කරුණු පිළිබඳව හරි විචක්ෂණ ඥානයක් ඇති උත්තමේ. උන්වහන්සේත් මෙතනදී සිහිපත් කරනවා මේවා පින්ද පවුද කියලා තීරණය කිරීමත් පහසු නෑ කියලා. ඒ තරම් සූක්ෂමයි මනෝභාවය. එතකොට දැන් දානෙත් දෙනවා. උදව්ත් කරනවා. පන්සලටත් යනවා. නමුත් මනෝභාවයන් ඉතින් එතනදී අපිට හඳුනා ගන්නට වෙන්නේ අර ආහාර පාන ආදී පරිත්‍යාග කළාම එහි විපාකයක් හැටියට සසර ගමනේ ආහාර ලැබෙනවා. හැබැයි ඒ දන් දීමට මුවා වෙලා රාගසිත නම් වැඩෙන්නේ එහි ප්‍රතිඵලයක් හැටියට සසර ගමනේ Taman නිවන් මගින් ඈත් වෙනවා. Taman වංචක ධර්මයකට හසු වෙලා එතකොට රාග චරිතයක් බවට පත් වෙන්නට, එහෙම නැත්නම් කාමච්ඡන්දය නැමැති නීවරණේ වැඩෙන්නට, එහි ගිලෙන්නට, එය හේතු කොටගෙන දුර්වල ආත්ම භාවවල උපදින්නට එය හේතුවක් වෙනවා. හැබැයි අර ආහාර පාන දුන්නු නිසා, භික්ෂුවගේ කුසගිනි නිව්ව නිසා, පන්සල හදන්න උදව් කරපු නිසා Tamanට සසර ගමනේ ඉන්න හිටින්න වාසස්ථාන, ආහාර පාන ආදී ලැබෙන්නට පුළුවන්. ඉතින් එතකොට ඒකේ භෞතිකමය ඵලය සුවදායක වෙන්නට පුළුවන්, මානසික ඵලය දුර්වල වෙන්නට පුළුවන්. ඉතින් අන්න ඒ වගේ එතකොට ඒ බඳු ඒවා දැන් පින්ද පවුද කියලා කොහොමද තීරණය කරන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කරනවා කන්හ ධම්මා, ශුක්ල ධම්මා, කන්හ ශුක්ල ධම්මා. කළු ධර්ම, සුදු ධර්ම සහ කළු සුදු ධර්ම කියලා. කළු ධර්ම කියන්නේ පාප ධර්ම. සුදු ධර්ම කියන්නේ කුසල ධර්ම. කළු සුදු ධර්ම කියලා වර්ගයකුත් තියෙනවා. දැන් මේක මට කාලයක් තේරුම් ගන්න බැරුව තිබුණා කොහොමද මේ කුසල අකුසල් මිශ්‍රව ජනිත වෙන්නේ? එහෙම වෙන්නේ කොහොමද කියලා. මොකද කුසල් සිතක් නම් කුසල් සිතක්, අකුසල් සිතක් නම් අකුසල් සිතක්. එතකොට කුසල් අකුසල් දෙක කලවම් වෙන්න විදිහක් නැහැ. මොකද ඒක ධර්ම විරෝධී. එතකොට මොකද්ද මේ කන්හ ශුක්ල ධම්ම කියලා කියන්නේ? ඉතින් ඔහොම සිතමින් ඉන්න අතරේ අපි දවසක් දඹදිව වන්දනාවේ ගිය අවස්ථාවක මට මතකයි මේ
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණු ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟ එතන මූලගන්ධ කුටි විහාරය ළඟට අපි ගිය අවස්ථාවේදී එක කාන්තාවක් මේ ඉලපතක් අරගෙන දැන් ඉන්දියාවේ ගොඩක් වෙලාට ඉලපතෙන්නේ අතු ගන්නනේ සිංහල කතා කරන කාන්තාවක් දැන් නිරන්තරයෙන්ම අර බෝධීන් වහන්සේ අවට ඒ බුද්ධ මන්දිරයේ අවට නිරන්තරයෙන් අතුපතු ගාලා සුද්ධ කරනවා. ඉතින් දැන් කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම සතර බුදුරයන් වහන්සේලාම බුදු වෙච්ච මේ පුණ්‍ය භූමිය අතුපතු ගෑම එසේ මෙසේ පින්කමක්ද? එතකොට ඒක මේ සසරේ දීර්ඝ කාලයක් සැප විපාක ලබන්නට හේතු වෙනවා. නමුත් ඇය නිරන්තරයෙන්ම අනිත් අයට බැන ද්වේෂයෙන් නිග්‍රහ කර තමයි අරක කරන්නේ. ඒ මොකද බනින්නේ මේ අනිත් අයට දැන් පිරිසිදුකම ගැන හැඟීමක් නෑ. අර මල් ටික ගෙනල්ලා නටු තැන් වල දානවා. මල් ටික ඔතාගෙන ආපු කවරේ කොලේ තැන් වල දානවා. එතකොට මෙච්චර මේ ඒකාන්තාව පිරිසිදු කරනවා අනිත් අයට මේ පිරිසිදුකම ගැන හැඟීමක් නැහැ කියලා තමයි අසභ්‍ය වචනයෙන් බැන අර ටික අතු ගන්න. දැන් අර බනින්න අසභ්‍ය වචනයෙන් වාචසික අකුසල් සිද්ධ කරගන්න. ද්වේෂ මූලිකව මානසික අකුසල් සිද්ධ කරගන්න. බුදුන් පහළ වෙච්ච බුද්ධ භූමියේ අර තමන්ගේ කය පාවිච්චි කරමින් උසස් වූ පින්කමක් කර. එතකොට දැන් මේක පින්ද පවුද? එතකොට ඉතින් මට ඒ සිද්ධිය දකින්නකොට හැඟුණා බුදුරජාණන් වහන්සේ මේ කන්න ශුක්ල ධම්ම කියලා කළු සුදු ධර්ම. දැන් අර කාන්තාව අර බුද්ධ භූමිය පිරිසුදු කිරීම නිසා සසර ගමනේ බොහොම රූප සම්පත්තිය ලබන්න අනිත් අයට ප්‍රසාදේ ලබන්නට හේතු වෙන යම්කිසි කුසලයක් කියලා ඉතින් කියන්න බෑ. කුසල් සිතක් නෑ එතන. හැබැයි යහපත් ක්‍රියාවක් කරනවා. හැබැයි මනෝභාවයේ වශයෙන් ගත්තන් පස්සේ තනිකරම ද්වේෂ මූලිකවයි කටයුතු. එතකොට ඒ නිසා ඒකට කුසලයයි කියන්න බෑ. ඒ නිසායි නායක හඳුරු මෙතන කියන්නේ මේවට කුසල්ද අකුසල්ද කියලා තීරණය කරන්න පහසු නෑ. දැන් අර වගේ දැන් එතන නම් ඉතින් ඇයට ඍජුවම ද්වේෂය පහළ වෙන නිසා ද්වේෂ සහගතව කටයුතු කරන නිසා ඒ අකුසල් සිතක් කියලා කියන්නට පුළුවන්. දැන් මහානායක හඳුරු මෙහිදී සිහිපත් කරන්නේ අර වගේ එක භික්ෂුන් වහන්සේ නමක් කෙරෙහි සරාගී සිතක් ඇති කරගන්නවා. ඇති කරගෙන ඒ භික්ෂුව කෙරෙහි ඇතිවෙච්ච සරාගී බව සද්ධාව කියලා හිතාගෙන ඒ සද්ධාවේ ස්වરૂපයෙන් මතුණු රාගයට වහල් වෙලා උන්වහන්සේටත් දන් දෙනවා අනිත් හාමුදුරන්ටත් දන් දෙනවා. ඉතින් මේ බඳු දේවල් සසර ගමනේ කොහොමද විපාක දෙන්නේ කියන එක හරිම සූක්ෂමයි එහි ක්‍රියාකාරීත්වය. ඉතින් ඒ තරම් මේ මිනිස් මනස හරිම විචිත්‍ර විදිහට ක්‍රියාත්මක වෙනවා හරියට පරිස්සමෙන් හඳුනා නොගත්තොත්. එතකොට දැන් මේකේ කියවෙන අනිත් පැත්ත තමයි සෙහන් මහත්මයා දැන් සමහර තරුණ තරුණියෝ අපි හිතමු භාවනා කරන්නට ගිහිල්ලා යන්නේ භාවනා වැඩසටහනට. භාවනා වැඩසටහනට ගිහිල්ලා එතනදි හිතවත් වෙනවා. එහෙම නැත්නම් යන්නේ සිල් සමාදන් වෙන්න. සිල් සමාදන් වෙන්න ගිහිල්ලා එතනදි හිතවත්කමක් ගොඩනගෙන. ඊට පස්සේ දැන් ඊළඟ දවසේ සිල් ගන්න යන්න ඕනමයි භාවනාවට යන්න ඕනමයි වගේ හැඟීමක් ඇති වෙනවා. එතකොට දැන් ඔහුට හෝ ඇයට හිතෙන්නේ දැන් පෙරට වඩා මගේ මනසේ මේ සද්ධාව පහළ වෙලා පින්කම් ගැන උනන්දුවක් ඇති වෙලා දහමට නැඹුරු වෙලා දැන් මට නොයා ඉන්නම බෑ භාවනා වැඩසටහනට දැන් සිල් ගන්න නොගිහින් ඉන්නම බෑ වගේ එකක් තමයි හැගෙන්නේ. හැබැයි Tamanට දැනෙන්නම නැතුව අර ස්ත්‍රිය හෝ පුරුෂයා එතනට එනවා. එතකොට ඇය හෝ ඔහු දකින්න මුණ ගැහෙන්න තියෙන රුචිකත්වය තමන්ගේ මනසේ මතුවෙනවා. පන්සල් යන්නට ඕනකම, සිල් ගන්නට ඕනකම, භාවනාවට යන්න. ඇත්තටම ඉතින් එහෙම ගිහිල්ලා ටිකක් භාවනාත් කරනවා වෙන්න පුළුවන්. ඒ කාරණා හොඳයි. සිල් සමාදන් වෙලා සීලයත් ආරක්ෂා කරනවා. එතකොට සීලය කියන්නේ කායික වාචික ඇති කරගන්නයි සංවර බව එතනත් රැකෙනවා. පින්කම් ටිකකුත් කරගන්නවා වෙන්නට පුළුවන්. හැබැයි ඒකට මෙහෙवला තියෙන්නේ, ඒකට පාදක වෙලා තියෙන්නේ අර ස්ත්‍රිය හෝ පුරුෂයා පිළිබඳව ඇති වෙන සියුම් රාගය වෙන්නට පුළුවන්. ඉතින් ඒ වගේ අපට නොදැනුවත් විවිධ අවස්ථාවල පුණ්‍යකාමතා වේශයෙන්. ඒතකොට Tamanට හිතෙන්නේ මේ පින් කිරීමේ අදහසයි මතුවෙන්නේ කියලා. නමුත් ඇතුළත ක්‍රියාත්මක වෙන්නේ පුද්ගලයන් දැකීම, භික්ෂුන් වහන්සේලා දැකීම, උන්වහන්සේලාට දේවල් පරිත්‍යාග කරලා Taman යම් කිසි තෘප්තියක් ලබනවා. ඒකනේ අපි අර කිව්වේ දැන් රාගයේ සහ සද්ධාවේ දෙකේම තියෙන උදව් කරන්න කැමැති බව. Taman සන්තක දේවල් වලින් සංග්‍රහ කරන්න කැමැති බව.
ඉතින් ඒ කැමැති බව මතුවෙන්නට පුළුවන් භික්ෂුව පිළිබඳවත් අන් අය පිළිබඳව. ඉතින් ඒක හිතෙන්න පුළුවන් මේ මම මහල් පින්කමක් කරගත්තා වගේ. අපේ හම්දුරන් වහන්සේ මනාවට පැහැදිලි කළා මේ දහම් කරුණ විශේෂයෙන්ම අපි මේ සියල්ලක් විග්‍රහ කර ගැනීමේදී අවබෝධ කර ගැනීමේදී නිතරම මතක තියාගත යුතුයි. පාට කණ්ණාඩි වලින් බැලීමම නොවේ හරි දහමට මඟ. විටක එය කෙනෙක් ඊටාම ශ්‍රද්ධාවෙන් Tamanගේ එකම සිතුවිල්ල ඒ බවට පරිවර්තනය කරගෙන යහපත්ම ආකාරයෙන් සිදු කරන්නට පුළුවන්. තවත් කෙනෙකු යහපත් ආකාරයෙන් කරන විට එය අප නොදැනුවත්වම අපේ හිත් సంతානිය අපේ චිත්ත సంతානියම මේ ඊටාම සූක්ෂම ලෙස වංචක ධර්මයක් විදිහට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒ නිසා කරන හැම දෙයක්ම වැරදි කියලා කියනවත් නෙමෙයි. නමුත් අපි කරන හැම වැඩේම හරි නිවැරදිම දේද කියන කාරණාව ගැන අපි විසින්ම අපි ගැනම පරීක්ෂාවට ලක් කරන්නට කියන වගයි අපේ හාමුදුරුවන් සඳහන් කළේ. ඉතින් තව දුරටත් වැඩි දුරටත් බොහෝ දුරටත් මේ පිළිබඳව කතා කරන්න අපට අවසර දෙන්න. ඒ මතෙන් ප්‍රධාන පාලක මැදිරියට යන්න. විරාමයෙන් අනතුරුව ඔබ යලිත් සියස සුගත පද විවරණ වැඩසටහනත් සමගින් අපි මේ වැඩසටහනේ අවසන් අදියරේ තමයි ඉන්නේ. අද දවසේ හිතවතුනි අප බොහෝ දුරට මේ වංචක ධර්ම පිළිබඳව රාගයට සම්බන්ධ වංචක ධර්ම පිළිබඳවයි කතා කරමින් සිටියේ. අපේ හැමදෙරුවනේ දැන් බොහෝ පිරිසක් ළඟ තිබෙන වචනයක් තමයි අපි පතන සමාජයේ කෘතවේදී සමාජයක් සහ ඉහළ සමාජ මට්ටමක ඊටාම ඉහළින් අගීමට ලක් කරන ඇගීමට පාත්‍ර වෙන කාරණාවක්. හාමුදුරුවනි කෘතඥතා වේශේනුත් වංචක රාගය අපේ හිතට ඇතුල් වෙන්න පුළුවන් කියලා මෙතනදී සඳහන් වෙනවා. ඒ ගැන පැහැදිලි කරගමු. ඇත්තටම සහන් මහත්මයා කෘතඥතාව කියන එක බුදුරජාණන් වහන්සේ ඊටාම අගය කරපු සත්පුරුෂ ධර්මයක්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. කෘතඥ වූ කෘතවේදී පුද්ගලෝ ලෝකේ දුර්ලභයි. කෘතඥ බව කියලා කියන්නේ තමන්ට කළ උපකාරය සිහි කරන ගතිය. කෘතවේදී කියලා කියන්නේ ඒ කළගුණ සිහි කරලා එය ප්‍රකට කරන ගතිය. දැන් කළගුණ දන්නා බව කළගුණ සිහි කරන බව එකක්. කළගුණ සිහි කරලා ඒ ගුණය ප්‍රකට කරන ගතිය තවත් එකක්. ඒ දෙකම යම් කෙනෙක් තුල තියෙනවා ඒක විශිෂ්ටයි. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු සමහරු කල්පනා කරනවා අපේ මව්පියෝ අපට ගොඩාක් දේවල් කරලා තියනවා කියන බව ඒ තැනත්තා දන්නවා. ඒක නිතර සිහි කරනවා. හැබැයි කිසිම තැනක ඒක කියන්නේ නැහැ. මව්පියෝ ඉදිරියේ ඒක කියන්නෙත් නැහැ. අනිත් අය ඉදිරියේ කියන්නෙත් නැහැ. ඒ පිළිබඳව කෘතවේදීව කටයුතු කරන්නෙත් නැහැ. වෙනම සංග්‍රහයක් කරන්න යන්නෙත් නැහැ. හැබැයි හැමදාම ගෞරවයෙන් සිහි කරනවා මව්පියෝ නිසා තමයි අද අපි මෙතන ඉන්නේ. අද අපිට මේ යහපත වෙලා තියෙන්නේ මව්පියන්ට පින් සිද්ධ වෙන්නයි කියන එක ඔහු දන්නවා. ඒක සිහි කරනවා. අන්නේ දන්නා සිහි කරන ගතිය තමයි කෘතඥ කියලා කියන්නේ. සමහරු එහෙම දැනගෙන විතරක් නිහඬ වෙන්නේ නැහැ. මව්පියෝ ළඟටත් ගිහිල්ලා මව්පියෝ ඉදිරියේත් කියනවා අම්මා තාත්තා නිසා තමයි අද අපි මෙතන ඉන්නේ කියන එක මව්පියෝ ඉදිරියේත් ඒක ප්‍රකට කරනවා. තමන්ගේ දරුවොත් එක්කත් කියනවා. සමාජයේ අනිත් අයත් එක්කත් කියනවා. හඳුනේ ගුරුවරු විදිහටත් බොහෝ ගුරුවරුන්ටත් ඒ අත්දැකීම තියෙනවා. එතකොට ඒ ගුරුවරුත් එක්කත් ඒක ගිහින් කියනවා. ඊළඟට අර මව්පියන්ගෙන් සිද්ධ වෙච්ච ඒ යහපත වෙනුවෙන් ඒ අය සිහිපත් කරලා පින්කම් කරනවා. ඒ මව්පියන්ට පින්කම් කරන්න අවස්ථා සලස්සලා දෙනවා. එතකොට මේ විදිහේ විවිධ කටයුතු වලට යොමු වෙනවා. ඊළඟට ගුරුවරයෙක්ගෙන් තමන්ට ලැබිච්ච උපකාරය ශිෂ්‍යයා සිහි කරලා නිකන් ඉන්නේ. ඒක ගුරුවරයාටත් දැනෙන්නට සලස්සනවා.
අපි හිතමු සුබ පැතුම් පණිවිඩයකින් හරි එහෙම නැත්නම් උපන්දින සුබ පැතුමකින් වෙසක් පණිවිඩයකින් අලුත් අවුරුදු පණිවිඩයකින් මේ කවර විදිහකින් හෝ දැනෙන්න අරිනවා. මේ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම නිසා අපි අද මෙතන ඉන්නේ කියලා. ඊළඟට මුණ ගැහුනහම මුව නොසෑහෙන්න ඒ ගැන වර්ණනා කරනවා. ඊළඟට ඒ ගුරුවරු ඇගීමට ලක් කරනවා. මේ ගුරු උපහාර උල්වල් තියෙනවා. ඊළඟට ඒ අයට යම්කිසි උපහාර තිලින ප්‍රදානය කරනවා. යම් දේවල් පරිත්‍යාග. එතකොට මේ තමයි අර කෘතවේදී බව. කෘතඥයි ඒක දන්නවා මට මේ උදව්ව ලැබුණයි කියලා. හැබැයි ඒක දැනගෙන නිකන් ඉන්න ඒක ප්‍රකට කරනවා. ප්‍රකට කරලා ඒ විදිහෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෘතඥ පුද්ගලයොත් ලෝකේ දුර්ලභයි, කෘතවේදී පුද්ගලයොත් ලෝකේ දුර්ලභයි. ඉතින් යම් කෙනෙක් තුළ මේ කෘතඥ බව සහ කෘතවේදී බව තියෙනවා නම් ඒ සමස්ත සත්පුරුෂ ධර්මයයි කියලා බුදුහාරෝ දේශනා කරනවා. සත්පුරුෂ භූමිය හැටියට. භූමිය කියන්නේ යමක් ජනිත වෙන පදනමනේ. එතකොට තථාගතයන් වහන්සේ සත්පුරුෂ භූමි සූත්‍රය දක්වනවා කෘතඥතාවය සහ කෘතවේදීත්වය කියන්නේ සමස්ත සත්පුරුෂ භූමියයි. සියලු සත්පුරුෂ ධර්ම වැඩෙන පදනම තමයි කෘතඥ බව සහ කෘතවේදී බව. ඉතින් යම් කෙනෙක් තුල කෘතඥතාවය නැතිනම්, ඒ කියන්නේ කළගුණ සිහි කරන්නේ නැතිනම්, කළගුණ ඉක්මනට අමතක කරනවා නම් එතනත්තා ගුණමකුවෙක් වෙනවා. අකෘතඥ පුද්ගලයෙක් වෙනවා. අකතවේදී පුද්ගලයෙක් වෙනවා. ඉතින් ඒක සත්පුරුෂ ධර්මයක් නෙමෙයි. අකෘතඥ බව සහ අකතවේදී බව සමස්ත අසත්පුරුෂ භූමියයි කියලා බුදුහාරෝ දේශනා. සියලු අසත්පුරුෂකම් ජනිත වෙන පදනම තමයි අකෘතඥ බව සහ අකතවේදී බව. ඉතින් මේ විදිහට බුදුදහම තුල තථාගතයන් වහන්සේ නිතර අගය කරපු වර්ණනා කරපු විශිෂ්ට ගුණයක් තමයි යම්කිසි කෙනෙකුගේ සුළු හෝ උපකාරය සිහි කරන ගතිය. දැන් සාදු නරධර්ම කියලා දක්වලා තියෙනවා තථාගතයන් වහන්සේ ජාතක කතාවල. එතකොට එහිදී දක්වන එක් කාරණයක් තමයි තමන්ට යම් ගසකින් සෙවන ලැබුණා නම් ඒ ගසේ අත්තක්වත් අනවශ්‍ය විදිහට සිඳින්නට එපා. ඒ කියන්නේ ඖෂධයකට ගහේ කොළ ටිකක්, අතු ටිකක්, මුල් ටිකක්, පොතු ටිකක් ඕන වුණොත් ඒක ගලව ගන්න එක, කඩා ගන්න එක වෙනම දෙයක්. එහෙම නෙමෙයි අනවශ්‍ය විදිහට ගහක අත්තක් කොළයක්වත් කඩන්න එපා. ඒ ගහ යට දවසක් හරි තමන් සෙවණට හිටියන විවේක ගත්තනම් ඒන් පිහිටක් ලැබුණා. එතකොට ඒ තරමට තමයි මේ සාදු නරධර්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ සාදු නරධර්ම කියන්නේ මිනිසුන් තුල පැවතිය යුතු උසස් වූ සදාචාර ධර්ම, උසස් ගුණ ධර්ම, සත්පුරුෂ ධර්ම. එතකොට මේ කෘතඥතාවය මනුස්සයින්ට පමණක් නෙමෙයි ගහකොළට පවා අපි දක්වන්නට ඕන ඒ කෘතවේදීත්වය. මේ වායුව නිසා අපි ජීවත් වෙනවා. ඒතර වායුව කෙරෙහි කෘතඥ වෙන්නේ නැත්නම්, කෘතවේදී වෙන්නේ නැත්නම් අපි Taman හුස්ම ගත්තා වුණාට මේ වායුව සංරක්ෂණය කරන්නට අපි හිතන්නේ නැහැ. ගහකොළෙන් අපි උපකාර ගත්තට ගහකොළ සංරක්ෂණය කරන්නට අපි හිතන්නේ නැහැ. නඩත්තු කරන්නට හිතන්නේ නැහැ. ඇලදොලෙන් අපි උපකාර ගත්තට ඇලදොල නඩත්තු කරන්න හිතන්නේ. දැන් අද මේ සිදුවෙමින් පවතින සමස්ත පරිසරය පිළිබඳවම අකෘතඥ වෙලා. පරිසරය නිසා ජීවත් වෙනවා, පරිසරය නිසා යැපෙනවා. නමුත් සමස්ත පරිසරයම නොසලකා හැරලා. ඉතින් ඒක අසත්පුරුෂ ධර්මයක් කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට දැන් මෙතන මේ වංචක ධර්මයක් හැටියට මතුවෙන්නේ පුද්ගලයෙකුගෙන් Tamanට යම්කිසි උපකාරයක් ලැබුණා නම් ඒ උපකාරය පිළිබඳව නැවත සිහි කරන ගතිය, ඒ උපකාරයට ප්‍රතිඋපකාර කරන්නට යන ගතිය දැන් අපි මේ කතා කරපු විදිහට ධර්මයේ සඳහන් වෙන විදිහට උසස් සත්පුරුෂ ධර්ම. දැන් මේ ස්වરૂපයෙන් මතුවෙන්නට පුළුවන් රාගය. ඒ කොහොමද කියන බව මහානායක හඳුරෝ පැහැදිලි කරනවා. කෘතඥතා යනු කෙලෙහි ගුණ සැලකීම. ස්ත්‍රියක අතින් උපකාරයක් ලැබූ පුරුෂයා කෙරෙහිද, පුරුෂයෙකුගෙන් උපකාරයක් ලත් ස්ත්‍රිය කෙරෙහිද සමහර විට කෘතඥතාවයෙන් රාගය පහළ වේ. කෘතඥතා ප්‍රතිරූපක රාගයට රැවටුණු පුරුෂ තෙමේ තේ කෝප්පයකින් මුත් Tamanට සංග්‍රහ කළ ස්ත්‍රියගේ බොහෝ ගුණ දකි. ගුණ අමතක කිරීම නොවටනේයයි ඇය ගැන සැලකිලි කරන්නට වේ. ස්ත්‍රියහුද එසේමය. සමහර විට Tamanට උපකාරණ කරන කාන්තාවන් සම්බන්ධයෙන් ඇතැම් භික්ෂූන්ටද කෘතඥතා ප්‍රතිරූපය ඇතිවේ. එතකොට දැන් මේ වංචක ධර්මයක් ගිහි පැවිදි දෙපිරිස තුලම ඇති වෙන්නට පුළුවන් කාරණයක් කියන බවයි නායක හඳුරෝ පැහැදිලි කරන්නේ. එතකොට යම් කෙනෙකුගෙන් අපට ලැබිච්ච යහපත, අපට ලැබුණු උපකාරය
නොසලකා හැරීම සුදුසු නැහැ. ඒක උසස් ගුණයක්. දැන් ඇත්තටම මේ මතුවෙන්නේ උදව් කරන්න කැමති බවද ඒ ස්ත්‍රියට ඒ පුරුෂයාට තියෙන ප්‍රියශීලී ගතියද. දැන් අපි මුලින් කිව්වා රාගය මතුවනහම සමහර තැන්වලදී ඒ රාගය අසම්මතයි, අනුචිතයි, විනයට යෝග්‍ය නැහැ, තමන්ගේ ප්‍රතිපත්තියට තමන්ගේ භූමිකාවට ගැලපෙන්නේ නැහැ. ඒතකොට දැන් පැවිද්දාට තමන්ගේ විනයට නොගැලපෙන විදිහට අර කාන්තාව කෙරෙහි යම්කිසි ප්‍රියශීලී බවක් ඇති වුනහම විනයගරුක පැවිද්දා ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැති වෙනකොට ඒක කෘතඥතාවයෙන් මතුවෙන්නට පුළුවන්. අපට උදව් කරපු කෙනා එහෙම අමතක කරන එක සුදුසු නැහැ. ඒක කෘතඥ බව. ඉතින් ඒ කාන්තාව මට මෙච්චර උපකාර කරලා තියෙනවා. ඉතින් එහෙමනම් ඒ වෙනුවෙන් අපි අනුතරමින් වචනකින් හරි සංග්‍රහ කරන්න ඕනනේ. අපි ඒක ඇගීමට ලක් කරන්න. එහෙම නොවනවා නම් මම පැවිද්දෙක්ද? එහෙම හිතෙන්න ගන්න. ඒතර එහෙම හිතෙන්න ගන්නකොට මේ එන්නේ රාගයයි කියන එක පැවිද්දට තේරෙන්නේ නැහැ. එතනදි හිතෙන්නේ මේ කෘතඥතාව මේ උසස් ගුණයක් තමයි මේ මතුවෙන්නේ. එතනදි තමයි රැවටෙන්නේ. ඉතින් ඒ විදිහට අර ගුණයේ ස්වરૂපය ගන්නවා තමන්ගේ මනසට අනුරූපීව. ඊට පස්සේ දැන් ගිහියා තුල ඒක මතුවෙනකොට ගිහියාටත් අර විදිහට අසම්මත විදිහට යම් කාන්තාවක් පිළිබඳව රාගසිතක් ඇති වුණාන් පස්සේ ඒ තනත්තාට හිතෙනවා ඉතින් අපට උපකාර කරපුවා මට මේ රස්සාව හොයාගනිද්දි මෙහෙම එකක් තියෙනවා කියලා මුලින්ම පණිවිඩය කිව්වේ කාන්තාව. එතකොට මට මේ විවාහ වෙන්න මේ විවාහ යෝජනාව කරලා දුන්නේ අසවල් කාන්තාව. එතකොට දැන් මේ විවාහ වෙලා හැබැයි විවාහ යෝජනා කරපු එක්කෙනා ගැන තාම පොඩි ඇගීමක් මනසේ තියෙනවා. ඉතින් ඒක හොඳ නැද්ද? ඉතින් කෘතඥතාවයනේ ඇති වෙන්නේ කියන එක තමයි මුල මතක තියෙන්න ඕන. අපිට එහෙම නැත්නම් අපි සත්පුරුෂයෝද එහෙම තමයි මතුවෙන්නේ. හැබැයි Tamanට නොදැනුවත්වම එතන අර ස්වરૂපේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ විදිහට ඊටාම සූක්ෂම විදිහට ඒ කෘතඥතා ස්වરૂපයෙන් මතුවෙන්නට පුළුවන්. ඉතින් ඒ ස්වરૂපයෙන් මතුවෙනකොට ගිහියා තුල වුණත් පැවිද්දා තුල වුණත් ඒ Tamanට උදව් කරපු කෙනාට උදව් කරන්න අගය කරන්න එහෙම පෙළඹීමක් ඇති. එතකොට දැන් ඇත්තටම දැන් සමහර වෙලාවට දැන් මේ වංචක ධර්ම වල ස්වභාවයනේ මේවා හැමතිස්සෙම වංචා කරනවා නොවෙන්නටත් පුළුවන්. හැබෑවට කුසල් සිත වෙන්නත් පුළුවන්. දැන් අපි හිතමුකෝ ඇත්තටම පැවිද්දා තුල අවංක කෘතවේදීත්වයක් ඇති වෙනවා. දැන් එතන රාගය නෙමෙයි වංචක රාගය නෙමෙයි. දැන් කෘතවේදීත්වයෙන් මේ පැවිද්දර කාන්තාවට උදව් කරන්න පෙළඹෙනවා. එහෙම පෙළඹෙනකොට කාන්තාවට හැඟීමක් ඇති වෙනවා අනේ මේ හාමුදුරුවෝ නම් හරි හොඳ කෙනෙක්. ඒ හාමුදුරුවන්ට පොඩි උදව්වක් මතක තියෙනවා. ඒ නිසා දැන් මේ සලකනවා කියලා අලුතෙන් පටන් ගන්න පුළුවන් සම්බන්ධයක්. එහෙමත් වෙන්න පුළුවන්. ඒතර පටන් ගත්ත මූලික සිතිවිල්ලේ ගෑවිලාවත් තිබුණේ. ඒ කියන්නේ පටන් ගන්න තැනදී මේ පැවිද්දාට මොනම රාගසිතක්වත් නැහැ. ඇත්තටම අවංකව කෘතවේදීත්වය ඇති වෙනවා. හැබැයි කෘතවේදීත්වයෙන් උදව් කරන්න ගිහිලා නිතර මුණ ගැහෙනකොට නිතර කතා කරනකොට නිතර සහාය වෙනකොට අන්න අලුත් සම්බන්ධයක් ගොඩනගෙන්නට පුළුවන්. ඒක වෙනම පැත්තක්. ඊළඟට ගිහියාටත් ඒ ප්‍රශ්නේම වෙන්න පුළුවන්. අවංකවම කෘතඥතාවයෙන් ස්ත්‍රියට හෝ පුරුෂයාට උදව් කරන්නට ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ නිතර දකින්නකොට ඇසුරු කරනකොට Tamanටත් නොදැනුවත්ව අර මනෝභාවය නැති වෙන්නට පුළුවන්. දැන් මේ తত্ত্বය ශහන් මහත්මයා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර පෙර දිනක අපි සාකච්ඡාවේදී කතා කළේ බුදුහාමුදුරුවෝ ආනන්දහාර බුදුහාරගෙන් අහනවනේ කාන්තාව සම්බන්ධව කොහොමද ක්‍රියා කරන්න ඕන? නොදැක සිටීම යහපත්. දැක්කොත් කතා නොකර සිටීම යහපත්. කතා කරන්න වුණොත් මවය සහෝදරිය දියණිය කියන සංඥා ඇති කරගෙන සිහියෙන් කතා කරන එක හොඳයි. එතකොට පැවිද්දාට ස්ත්‍රිය ගැනත් එහෙමයි, භික්ෂුණියට පුරුෂයා ගැනත් එහෙමයි. දෙපැත්තටම එහෙමයි. මෙතන ස්ත්‍රියගේ අඩුවක් නෙමෙයි මේ කියන්නේ. එතන තියෙන අන්තරාය. දැන් මේක කොච්චර බරපතලද කියන බව අපේ විනයේ එක් කතා ප්‍රවෘත්තියක සඳහන් වෙනවා. මව සහ පුතා දෙදෙනාම පැවිදි වෙනවා. එතකොට පැවිදි වෙලා මේ භික්ෂුව මව බලන්නට කියලා නිතර භික්ෂුණීන් වහන්සේ දකින්නට යනවා. ඒ භික්ෂුණිය නිතර පුතා බලන්නට කියලා අර හාමුදුරුවෝ බලන්නට එනවා. ඒතර අවසානයේ මේ දෙදෙනා තුල රාගය මතුවෙනවා. ඔවුනෝන් කියන්නේ. එතකොට දැන් මෙතන රාගයක් ඇති වෙන්න තියෙන පසුබිම හොඳටම අඩුයි. එකක් තමයි අම්මයි පුතයි. අනිත් එක දෙදෙනාම පැවිද්දෝ. ඒ නිසා දෙදෙනාගේම මනසේ රාගයක් ඇති වෙන්නට ඒ අය ඉඩ තියන්නේ නැහැ. නමුත් ඇතුළතින් මතුවෙනවා මේ මවය ඇය තමයි මට මේ යහපත සිද්ධ කළේ. එතකොට අර මවගේ සිතේ මතුවෙන මේ මගේ දරුවාය. එතකොට ඒ දාරක ස්නේහය තමයි මුලින් අවදි වෙන්නේ. අර මාතෘ ස්නේහය තමයි මුලින් අවදි වෙන්නේ. නමුත් දන්නේම නැතුව ඒක රාගයක් බවට පරිවර්තන වෙනවා.
මේ විදිහට මේ රාගය කියන එක ඊටාම සූක්ෂම විදිහෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් මේ සමහර කාරණාවලදී සහන් මහත්මයා අපට පටලවෙන තැන තමයි අරමුණ සහ අපේ මනෝභාවය දෙක වෙන් කරගන්න බැරි ගතිය. ඒ කියන්නේ දැන් මේ කෘතඥතාවය කියලා මතුවෙනකොට ඒ අනිත් කෙනා මට කරපු උදව්ව හොඳයි. ඒක මතක තියෙන එකත් හොඳයි. හැබැයි ඒ වෙනුවෙන් මම කටයුතු කරන්න යන්නේ මොන මානසිකත්වයෙන්ද? ඒක විමසා බලන්නට ඕන. දැන් උදාහරණයක් ඇටියට දැන් මේක රාගය සම්බන්ධ විතරක් නෙවෙයි අනිත් මනෝභාවයන්ටත් මේක පොදුයි. උදාහරණයක් ඇටියට ගත්තොත් මෙහෙම කියන්න පුළුවන්. අපි හිතමු තමන්ගේ ඥාතියා මැරෙනවා. මැරුණන් පස්සේ ඒ ඥාතියාගේ අභාවය ගැන දුක් වෙනවා. එතකොට අපි පැවිද්දෝ හැටියට කියා දෙනවා ඒ මරණය ගැන දුක් වීම තේරුමක් ඇති දෙයක් නෙමෙයි. ඊට පස්සේ අරගොල්ලන්ට ප්‍රශ්නයක් එනවා. හාමුදුරනේ ජීවත් වෙලා ඉඳද්දි මෙච්චර උදව් කරපු මිනිස්සයා මැරිච්ච ගමන් කොහොමද අමතක කරන්නේ? ඒක මහා අකෘතඥ බවක් නේ. ඒක මහා අසත්පුරුෂ ගතියක් නේ. එතකොට මැරුණයි කියලා ඒ මිනිස්සයාගේ ගුණය අමතක කරන්න පුළුවන්. ගුණය අමතක කරන්න නැතුව නැවත නැවත සිහි කරන එක හොඳයි. නමුත් ඒ සිහි කිරීමේ මුවාවේ මොකද්ද මතුවෙන්නේ? ශෝකය. එතකොට කෘතඥ බව හොඳයි. හැබැයි සිහි කර කර දුක් වෙන එක තමන්ගේ මනසේ දුර්වලකම. ඒ වගේ කෘතඥතාවය හොඳයි. හැබැයි ඒක පාදක කොටගෙන නැවත නැවත දකින්නට හිතන එක, නැවත නැවත මුණ ගැහෙන්නට හිතන එක. එතකොට එතන තියෙන්නේ මොකද්ද? මනෝභාවය කියන එක පරිස්සමින් තෝරගන්න. එතකොට අරමුණ සහ මනෝභාවය මේ දෙක මනෝභාවය තමන්ගේ මනසේ දුර්වලකම හෝ ශක්තිමත් බව. අරමුණ ඒක හරි. එතනට ගරු කරන්නට ඕන, අගය කරන්නට ඕන, කෘතවේදී වෙන ඒ ඔක්කොමත් හරි. නමුත් ඒ සම්බන්ධව මේ ඇති වෙන මනෝභාවය මොකක්ද කියන එක පැහැදිලි නැතිකමේ ප්‍රශ්නය. ඉතින් ඇයි ඒවා පටලවෙන්නේ? අරමුණ සහ මනෝභාවය කරුණු දෙකක් කියන බව අපිට වෙන් කරගන්න බැරි වීම නිසා. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දහම් කරුණු පැහැදිලි කිරීම, අවබෝධ කිරීම කියන කාරණාවේදී අපිටත් අමතක වෙනවා හරස් ප්‍රශ්න අහන්න, මගින් ප්‍රශ්න අහන්න සහ කාල වේලාව ගෙවිලා යනවද කියන කාරණාව හොයාගෙන යන්න. ඒ නිසාමයි මේ වැඩසටහන් මාලාව පුරාවට වැඩසටහනේ නිෂ්පාදකතුමත් වරින් වර අවැසි උපරිම කාලය ලබා ගන්න නිවේදකයා විදිහට වැඩසටහනේ සංනිවේදකයා විදිහට මටත් ඒ අවැසි සහයෝගය ලබා දෙන්න. ඉතින් මේ සියල්ල සිහිපත් කරන්නේ අන් කිසිම කාරණාවක් නිසා වෙන්නව. මේ වැඩසටහන සුගත පද විවරණ වැඩසටහන ඔබ වෙතට ගෙනෙන විට ප්‍රේක්ෂක ඔබට මතුවෙන ගැටලු වලට විසඳුම් දෙන්නත් ඔබට ඒ සියලු සාධකවලට ඒ දහම් කරුණු පිළිබඳ හරි හැටි හොඳ හැටි සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්නත් අවකාශය විකාශය අප සලසා දීලා තියෙන නිසා. ඉතින් අද දවසෙත් දන්නේම නැතුව පුරා හෝරාවක කාලයක් මේ වැඩසටහන පුරාවට අපට ගෙවී ගිහින් අවසන්. ඊ타ත්ම වැදගත් තීරණාත්මක කරුණු කාරණා රැසක් අපි සාකච්ඡා කොට අවසන්. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඊ타ත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ මේ වැඩසටහනට සම්බන්ධ වීම වෙනුවෙන් සම්බන්ධ වුණේ වැඩසටහනට වැඩම කොට වදාළේ නම කියන්නට අවසරයි ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඊ타ත්ම ගෞරවයෙන් බැති සිතින් ඔබ වහන්සේට පින් සිතින් අප පුණ්‍යානුමෝදනා ගෙනෙනවා. නිදුක් නිරෝගී සුවය වේවා ඔබ වහන්සේට. තව තවත් මෙවැනි දහම් දේශනා සිදු කරමින් රට පුරා ලෝකයේ පුරා බෞද්ධ ජනතාවට මේ අවැසි දහමේ සවිය ලබා දෙන්නට දිරිය ශක්තිය ලැබේවා කියලා. ඉතින් මේ ප්‍රාර්ථනාවත් සමගින් අද දවසේ මේ වැඩසටහන නිමවටපත් කරන්නට සූදානම් වෙනවා. හැමදාමත් වගේ අපි ඔබට මතක් කරනවා සියස් රූපවාහිනිය මනුෂ්‍යත්වයේ ගරුත්වයේ උදෙසා ගෙනෙන සෑම වැඩසටහනකම අවකාශය පුළුල් කොට තිබෙනවා. අද වන විට ඔබට මේ සියලු වැඩසටහන් අන්තර්ජාලයේ YouTube නාලිකාව ඔස්සේ සියස් YouTube නාලිකාව ඔස්සේ නැරඹීමට හැකියාව තිබෙනවා. ඒ වගේම සියස් Facebook මුහුණු පොතේ පිටුව හරහත් සජීවී නැරඹීමේ අවස්ථාව තිබෙනවා. සහ ඔබට මේ නාලිකාව සමග ඔබේ යෝජනා ඉදිරිපත් කරන්නට සම්බන්ධ වීමේ හැකියාව අවස්ථා පුළුල් කොට තිබෙනවා. ඉතින් මේ සියල්ලක් සමගින් එකතු වන්නට අපි ඔබට ආරාධනා කරමින් අදට අප අවසර පතනවා සියස සුගත පද විවරණ වැඩසටහන නිමවටපත් කරන්නට. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනීය ඔබටත් රටටත් යහපතක්ම වේවා.